හරි. මෙහෙම කිව්වේ පරාවර්තන කිරණය නිර්මාණය කර ගන්න. දැන් පතන කෝණය හා පරාවර්තන කෝණය. දැන් පතන කෝණය හා පරාවර්තන කෝණය. මැනගනි. 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 දැන් දර්පණයේ මත වෙනත් පිහිටි ස්ථාන කීපයකදී දර්පණයේ මත වෙනත් ස්ථාන කීපයකදී අභිලම්බ නිර්මාණය කර අභිලම්බ නිර්මාණය කර ඒවා සමග සුදුසු පතන කෝණයක් ඒවා සමග සුදුසු පතන කෝණයක් සාධන පරිදි P1 P2 අල්පිරිත සිටුවා පතන කිරණයත් P1 P2 අල්පිරිත සිටුවා පතන කිරණයත් P3 P4 අල්පිරිත සිටුවා P3 P4 අල්පිරිත සිටුවා පරාවර්තන කිරණයත් නිර්මාණය කර P3 P4 අල්පිරිත සිටුවා පරාවර්තන කිරණයත් නිර්මාණය කර පතන කෝණ හා පරාවර්තන කෝණ සඳහා අගයන් පෙළක් කියවා ගන්න. අගයන් පෙළක් කියවා ගන්න. දැන් පුතේ මෙයා අංශක අපි 20 පටන් ගත්ත කියන්නකො. අංශක 10 අංශක 20 අංශක 30 අංශක 40 මේ අදාළ අගයන් කියවා ගන්න. අපිට පාඨාංක වගේ පේනවා I හා R ආසන්න වශයෙන් සමාන. පොඩ්ඩක් හරියට මෙන්න නැහැ පුතේ මොකද මේ පරික්ෂණයන්නේ. ඒතකොට ආසන්න වශයෙන් සමාන ප්‍රතිඵල ලැබෙනවා. right මේක ඇඳ ගන්න. මේක ඇඳලා මේක යටින් මේක ඇඳ ගන්න. ඇඳලා මට රූල් 4ක් තියලා නෝට් කියලා මෙයක් දාගන්න. නැත්තම් අර එක එක්කිනා අදින වෙලාව වෙනස් නිසා මට බලන් ඉන්න හුඟක් වෙලා. මේ ඇඳලා පාඨාංක උගත්ත රූල් 4ක් තිබ්බා. නෝට් කියලා මෙයා දැන්. ඊට පස්සේ අපි ආලෝකයේ පරාවර්තන ප්‍රතිඵල කීපයකට යයි. දාගන්න ටිකක් ගාලා
हाँ
හරිද? වෙලා ඇති නේද? මෙන්න මෙතන පුතේ ලියන්න තරුවක් දාලා. නෝට් කියලා ලියන්න තියෙනවා ටිකක් මෙතන. අල්පෙනිති සිටුවීමේදී ඒවා ඊතා දුරින් සිටවන්නේ. ඒවා ඊතා දුරින් සිටවන්නේ. ඒවා ඊතා දුරින් සිටවන්නේ. प्रतिबिंब यह प्रतिबिंबे अल्पनित एकरेखीय बल निश्चय कर ගැනීම සඳහා මෙය असंपात दोषे आम कर ගැනීම असंपात दोषे आम कर ගැනීම ලෙස හැඳින්වේ උගක් කරාට පුතේ අපි ලියන්නේ අසම්පාත දෝෂය ආවම කර ගැනීම සඳහා කියන එක තමයි අපි හේතු ලෙස අපි ගන්න. right? ඊට පස්සේ නා පුතේ ඊළඟ අපි ඕකේ ඉගෙන ගන්න ඊළඟ තියරි එක ආලෝක කිරණයක අපගමන. ලියන මාතෘකාව ආලෝක කිරණයක අපගමන. ආලෝක කිරණයක අපගමන. आलोक किरणेක අපගමන
දැන් පුතේ ආලෝක කිරණයක අපගමනය කියන එක අදහස යම් ආලෝක කිරණයක් පෘෂ්ඨයක් මත වැදිලා මෙයා පරාවර්තනය වෙනකොට එයාගේ මුල් ගමන් මගේ වෙනස් වූ ප්‍රමාණය අපි කියන්නේ කොහොමද මෙයා අපගමනය කියලා අපි කියන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් මේ තියෙන මෙයා පෘෂ්ඨයක් කියන්නේ මෙයා පෘෂ්ඨයක් මත ආලෝක කිරණයක් පතිත වෙනවා. පතිත වෙනකොට මෙයා මෙහෙම ඇවිල්ලා මේක වැදිලා මේ දිශාවට යනවා. දැන් මෙයා I නම් මෙන්න මේ කෝණයත් I නේ. ඒක අපි දන්නවා පතන කෝණේ සමාන පරාවර්තන කෝණය. එතකොට මේ පතන කෝණේ සමානයි පරාවර්තන කෝණය. දැන් මෙන්න මේ කෝණේ θ කියලා ගත්තොත් පුතේ මේ කෝණයක් θ එනවනේ. මේ දෙන්න සමාන නම් මේ කෝණත් සමානයිනේ. එතකොට මෙයාගේ I කියන්නේ පතන කෝණයනේ. I කියන්නේ පතන කෝණය. මෙන්න මේ θට අපි කියනවා පුතේ කවුරු කියලාද මෙයා ගැටුම් කෝණය කියලා කියනවා. ගැටුම් කෝණය කියලා කියනවා. එතකොට මෙන්න මේ කෝණේ D නම් මෙන්න මේ කෝණේ D නම් මෙයා තමයි අපිට මුල් ගමන් මගේ වෙනස් වූ ප්‍රමාණය. දැන් මෙයා යන්න ගිය මෙහාට කරකේ. එහෙනම් අපිට අපගමනයේ දිශාවක් තියෙනවා. එහෙනම් මේ D ට අපි කියන්නේ අපගමන කෝණය. අපගමන කෝණය. දැන් අපගමනයේ වෙලා තියෙන කොයි පැත්තටද? උඩ දිශාවට. එහෙනම් මේ දිශාවට අපගමනය කියන්නේ බලන්න මේ කෝණය ඔක්කොම කීයද 180යිනේ 180න් 2යි අඩු කරා නම් 180න් 2යි අඩු කරා නම් මෙන්න අපගමනය අපි කියන්නේ ඒක පුතේ d මේ 2යි ට සමානයිනේ ඒ කියන්නේ ගැටුම් කෝණ ගත්තොත් ගැටුම් කෝණයේ දෙගුණයක් අපගමනයට සමානයි. මෙන්න මේක අපි කියන්නේ ආලෝක කිරණයක අපගමන. මුල් ගමන් මගේ වෙනස් වූ ප්‍රමාණය. දැන් උදාහරණයක් ගත්තොත් මෙන්න මෙහෙම. මොකද අපි තල පෘෂ්ඨ වර්තනයේ ඕක ගණන් එනවා එකපාරටම කරකෝල ඇතරියා වගේ තේරෙන්නේ නැහැ. මේ ආලෝකෙ ඉතින් ලේසි පාඩම. දැන් මම අහනවා මෙන්න අභිලම්බේ. මේ අංශක 30යි. මං ආනේ අපගමන කෝණය කීයද කියලා. අපගමන කෝණය කීයද කියලා. එතකොට මේ අපගමන කෝණය අපිට හොයන්න පුළුවන් මේ වගේ කිරණ නිර්මාණය කරලා මේ සූත්‍ර දෙකෙන් එකක් භාවිතා කරා නම් අපිට අපගමන කෝණය හොයන්න පුළුවන්. එහෙනම් අපිට ආලෝකයේ කිරණයක අපගමන කෝණය කියන්නේ මොකද්ද? ආලෝක කිරණයක් ඒ මුල් ගමන් මගින් වෙනස් වූ ප්‍රමාණය. මේක අපගමනය අපි ගන්නවා තල් පෘෂ්ඨ වර්තනයේ ගන්නවා, ප්‍රිස්ම වල ගන්නවා, කාච වලත් යම් ප්‍රමාණයකට ගන්නවා. ඒ නිසා මේක අර පාඩම එන්නේ පරාවර්තන කොටසින් එන්නේ. ඌවා ඉතින් තියර නැතුව කිව්වා පොඩ්ඩක් අපිට හිර වෙනවා. ඒකයි දැන් සමහර පාඩම් ඔය පන්ති වල කරපුවාම තේරෙන්නේ නැති හේතුව ඒකයි. දැන් මේක තේරෙන්න නම් ඒ තියරි බේස් එක හදන්න ඕනේ. right ලියන්න පුතේ මාතෘකාව ආලෝක කිරණයක අපගමනය. අපගමන එයට ලියන්න. ආලෝක කිරණයක් යම් පෘෂ්ඨයක් මත වැදී පරාවර්තනය වන විට
එය මුල් ගමන් මගේ. එය මුල් ගමන් මගේ. වෙනස් වූ ප්‍රමාණය. වෙනස් වූ ප්‍රමාණය. අපගමන කෝණය. අපගමන කෝණය. ලෙස හැඳින්වේ. එවිට අපගමනයට දිශාවක් පවතින බැවින් අපගමනයේ දිශාවක් පවතින බැවින් අපගමන කෝණය මැනීමේ දිශාවක්ද සැලකිය යුතුයි. දිශාවක්ද සැලකිය යුතුයි කියලා මේක පුතේ තියරි එක දාගෙන මට උදාහරණයක් හදලා දෙන්න බලන්න. ගත්තද? ඉවරයිද?
ඉවර කට්ටිය අත උස්සන්න. බලන්න අපගමනේ මෙහෙම එනවද බලන්න. දැන් මෙහා පරාවර්තයෙන් ඉන්නේ මෙහාටනේ. නැත්නම් මෙහාත් තියන. මෙන්න අපගමනේදී. එහෙනම් D කියන්නේ මේ දිශාවට අපගමන. 180න් අඩු කරන්න ඕනේ 60ක් නේද? එහෙනම් මෙයා 120යි. දැන් කෙනෙකුට ඕන නම් අර ගැටුම් කෝණින් කියන්නත් පුළුවන්. මෙයාත් එහෙනම් පුතේ මෙයා 60යි. මෙයා 60 නම් මෙයාත් 60. මෙයාත් 60. ඕනනම් D කියන්නේ 2යි තීටා. දෙවාරයක් 60. 120යි නේද? පැහැදිලිද? සර් මේ තීටා මොකක්ද? මේ තීටා කියන්නේ මෙතන අපි ලකුණු කරේ තීටා. මෙතන තීට එන්නේ නැහැ. ඔය නම මොකක්ද? ගැටුම් කෝණේ. ගැටුම්. තීටා කියන්නේ ගැටුම් කෝණ. ගැටුම් කෝණයෙන් ගන්නම් කියලා එකක් නැහැ. හරිද? ඊට පස්සේ ලියන්න පුතේ මාතෘකාව. හරිනේ? කෙටි මාතෘකාව ලියන්න. පෘෂ්ඨ කීපයකින් සිදුවන මුළු අපගමන. පෘෂ්ඨ කීපයකින් සිදුවන මුළු අපගමන. පෘෂ්ඨ කීපයකින් සිදුවන මුළු අපගමන. ඒක දාන්න ටේප් නම්බර් 1 part 1 එහෙම දාන්න. එහෙම නේද දන්නවා? මේක දෙන්නේ part D කියලා කලින් අපේ. ඒකේ උඩින් තිබෙන මෙන්න මෙතන part D කියලා. නෑ නෑ ඊළඟ පේපර් එකක් තියෙනවනේ. ඒක පැටලෙනවා. ටේප් නම්බර් 1 part මේ කම නොහොම දාන්න ඊළඟ එකේ. නෑ නම දෙන්නේ. ටේප් නම්බර් 1 part A part B part C. ඒක part 1 2 3 1 2 3. මේ කලින් ගම තිබෙනවා ෆිසික්ස් දෙක කියලා නැද්ද? ආ එහෙනම් අනිත් එක මොකද? දැන් හත්නේ. ඕකද? ඒක දැන් හත්නේ. ඒකට දාන්නේ මේ paper 2 කියලා එකක් තමයි. paper 2 B අර ඒ දැන් මේ පෘෂ්ඨ කීපයකින් මෙයා පරාවර්තන වෙනවා නම් මේ වාගේ මුළු අපගමනය කියන්නේ අපි ඉස්සලා දිශාවක් තෝරගන්න. දිශාවක් තෝරගෙන සල්කන දිශාවට තියෙන අපගමන ධන ලෙස ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන අපගමන ඍණ ලෙසත් සලකා v' එකේ ගන්න. දැන් උදාහරණයක් ගත්තොත් මෙන්න මෙහෙම එකක්. අපි ගන්නකො මෙන්න මෙහෙම එකක් තිබ්බ කියලා. එන්න මෙහෙම. මේ කෝණය 120යි. මේ කෝණෙත් 120යි. මේ තියෙන කාල දර්පණ
තුනක් ආර්ථව තියෙති. දැන් ආලෝකයක් එනවා මෙහෙම එනවා මෙතන වදිනවා ආපහු මෙතෙන්ට එනවා ආපහු මෙතෙන්ට. එතකොට මෙන්න මේ කෝණේ අංශක 60 වුණා කියන්නේ. මේ කෝණේ අංශක 60යි. දැන් අපෙන් අහනවා මුළු අපගම. මුළු අපගමනේ අපෙන් අහනවා. දැන් මෙහා යන්න ආවේ මෙහාට. මේ දිශාවට අපගමන එනවා d. මෙහා යන්න ආවේ මෙහාට. මෙහාට අපගමනේ d. මෙහා යන්න ආවේ මෙහාට. මෙහා d. එහෙනම් මේ අපගමන වල එකතුව ගන්න බෑ අපි. එකතුව ගන්නකොට මුළු අපගම d නම්